හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. right. අපි මේ වෙලාවේ පෙරලගමු ගීතාවලිය පොතේ 141:2. ඔයගලන් ශුද්ධ ලියවිලි පෙරලා ගන්න ගීතාවලිය පොතේ 141:2. ගීතාවලිය 141:2. මාගේ යාඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාවක් මෙන්ද පිහිටා ගනීවා. ස්වාමීනි, මාගේ කටෙහි රැකවලක් තබා මාගේ තොල් නැමැති දොර රක්ෂා කළ මැනව. අයුතුකම් කරන මනුෂ්‍යයන් සමග දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස කිසි නපුරු දෙයකට මාගේ සිත යොමු වෙන්න නොහල මැනව. කටුවා 141:2 කියන්නේ ආයිද? මාගේ යාඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන්ද මාගේ මෙතන කියනවා ඔබ පෙරලගන්නේ ගීතාවලිය 141:2. හරිද? මාගේ යාඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන්ද. හalleluya. හalleluya. බලන්න බයිබලයේ කියනවා අපේ යාඥාව දෙවියන් වහන්සේගේ ඉදිරියේ සුවඳ දුම් වගේ. මොන දුම් වගේද? සුවඳ දුම් වගේ. ඊට පස්සේ මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාවක් මෙන් පිහිටා ගනීවා. හalleluya. හalleluya. ධර්මද දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ යාඥාව සුවඳ දුම් වගේ. ආමෙන්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ අර මොනවාද අර කබලේ මොකද එක අල්ලන්නේ? දුම් අල්ලන්නේ. ඔයගොල්ලෝ එකට එක එක ඒවා දානවා මොනවා වෙන්නද? මොනවා ගන්නද? සුවඳෙන්ද. ඔයගොල්ලෝ දානවා. දානවද? දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඕගොල්ලන්ගේ යාඥාව සුවඳ දුම් වගේ. ඊට පස්සේ කියනවා ඔන්න බලන්න. මාගේ හැමෝම බයිබලේ බලලා කියන්න. 1 2 3 කියන්න. මාගේ යාඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා. ආයෙත් කියන්න ඔක්කොමලා කියන්න. මාගේ යාඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා. බලන්න මාගේ අත් එසවීම සන්ධ්‍යා මොකක් වගේද? මොකක් වගේද? පූජාවක් වගේ. සන්ධ්‍යා පූජාවක් නෙමෙයි සන්ධ්‍යාවේ පූජාවක් වගේ. තේරුණාද? දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබගේ අත් එසවීම ඒක සවස් කාලයේ තිබෙන ඒක පූජාවක්. හalleluya. 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 ඔබලන්ගේ අත් එසවීම පූජාවක්. පූජාවක්. කියන්නේ පූජාවක්. කියන්නේ පූජාවක්. පූජාවක්. අයියෙන් කියන්නේ පූජාවක්. ඇයි දන්නවද? පූජාවකින් පුළුවන් දේවල් වෙනස් කරන්න. හalleluya. ඔබලා හිතන්න දෙවියන් වහන්සේ කියද්දී මාගේ යාඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම් වගේ කියලා. මගේ අත්දැසීම සන්ධ්‍යා පූජාවක් වගේ කියලා. සන්ධ්‍යා වෙලාවේ මොනවද? සන්ධ්‍යා පූජාවක් මේ පිළිටා ගනීවා කියලා. හිතන්න චුට්ටක්. දෙවියන් වහන්සේ ඔබලන්ගේ යාඥා අත්දැසීම තුලින් බලවත් දේවල් කරනවා. ආමෙන්. මොකද ඔබලන්ට ෂුවර් නෑ වගේ නිකන් හොරෙන් මගේ දිහා බලන්නේ. හොරෙන් බලන්න එපා හොඳට බලලා කියන්න. ඔබලන්ට ෂුවර් නැද්ද? ෂුවර්ද? ෂුවර් නෑ අපෝස්තන්. right. hallelujah. එහෙනම් මොකක් හරි දෙයක් වෙනස් කරන්න ඕන නම් ඔබලන් තියෙන්නේ ඔබලන්ගේ අත්ොසවන්න. මොකද බයිබලයේ කියනවා ඒක සන්ධ්‍යා කාලේ පූජා. දන්නවද මිනිස්සු හිතන් ඉන්නේ පූජාවක් කියද්දී අපිට ඔය කියන්නේ දෙන්න කියලානේ. නෑ. ඔබ දන්නවද මේ වගේ දේවල් කරාම
ලොකු දේවල් වෙනස් කරගන්න පුළුවන්. හalleluya. පුළුවන්. හරි වැදගත් වෙනවා අපි දෙවියන් වහන්සේගේ මාවතේ දෙවියන් වහන්සේගේ තැන හිටගෙන වැඩ කරන්න. ආමෙන්. හalleluya. අපි ඊළඟට යමු. එලිදරව් පොතේ පරිච්ඡේදයේ 8 වෙනි පදයට. එලිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. එලිදරව් 5:8. එලිදරව් 5:8. එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනා එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රද රැගෙන බැටළුවාණන් ඉදිරියේ බැඳ වැටුණෝය. හalleluya. මේ බයිබල් පද බලන්න අම්මෝ. ආයෙත් අපි කට්ටියම කියමුද මේක? එලිදරව් 1 2 3 කියන්නේ. එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා සහ කට්ටියම කිව්වම කට්ටියම කියන්නේ කට්ටියම. ඔයගොල්ලෝ කට්ටියම බයිබල් දිහා බලලා කියන්නේ 1 2 3 කියන්නේ. එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනා එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රයන් පාත්‍රද රැගෙන බැටළුවාණන් ඉදිරියේ බැඳ වැටුණෝය. හalleluya. කවුද බැටළුවාණන්? කවුද? ක්‍රිස්තුස් වහන්සේ. හalleluya. බලන්න අපේ දෙවියන් වහන්සේගේ ඉදිරි දැන් මිනිස්සුන්ට දෙවියන් වහන්සේව කියන එක නිකන් වැඩක් නෑ වගේ. ඔයගොල්ලෝ දන්නවද කිතුණුවට තියෙන පුදුම කරුණාවක් කිතුණුවට වෙලා තියෙන ආත්මික ඇස් පොට්ටයි. ආත්මික ඇස් තියෙන්නේ ඒගොල්ලන්ට පොට්ටයි ඒගොල්ලන්ගේ ආත්මික ඇස්. ඒ පොට්ට නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ කාරණාවන් ආත්මික දේවල් ඒගොල්ලන්ට වැහෙනවා. ඒ කියන්නේ මෙහෙම කරලා වැහෙනවා. පොතක මතක තියාගන්න කවදාවත් ආත්මික දේවල් ඕගොල්ලන්ට වස්ව ගන්න එපා. බලන්න මෙතන කියන එක මේවා දකිද්දී ඕගොල්ලෝ යාඥා කරන්න කම්මැලි වෙනවා කියන්නේ වැඩක් නෑ. ජීවමාන සත්වයෝ 4 දෙනා සහ වැඩිමහල්ලන් 24 දෙනා එකිනෙකා වීණාවත් ශුද්ධවන්තයන්ගේ යාඥාව නැවති සුගන්ධ ද්‍රව්‍ය පිරුණු. කවුද ශුද්ධවන්තයෝ? අපි කියලා කියනවා යාඥා කරන්න ගියාම විනාඩි 10යි විනාඩි 5යි දැන් කියනවා අපි ඔක්කොම කියන අපි හරි ආසයි අපි කියන්නේ යාඥා කරන්න ගියාම අදන්නේ බං යාඥාව හැමදාම යාඥාව. ඔගොල්ලෝ දන්නවද දෙවියන් වහන්සේත් එක්ක හුදකලා වෙන්න ආස වෙන්න ගොඩාක් ආස වෙන්න ජේසුත් එක්ක. ඔගොල්ලෝ දන්නේ ජේසුස් ඔයගොල්ලෝ පුදුම තැන් වලට ඔයගොල්ලෝ එක්කයි යන්නේ. ආත්මික ලෝකයේ ලොකු දේවල් වලට ඔයගොල්ලෝ එක්කයි. ඔයගොල්ලන් ඊට පස්සේ ඔය ඔයගොල්ලන්ගේ තියෙන සම්බන්ධතා ජාලයන් ඔයගොල්ලන්ට එපා වෙනවා. ඇත්තට කියන්නේ ඔයගොල්ලෝ දන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපිව ගෙනියන විදිය. හalleluya. හalleluya. ඔයගොල්ලෝ පොඩ්ඩක් දවස් පොඩ්ඩක් සති ගානක් මම ඔයගලන්ට කියන්නේ පාන්දර හොඳට අතුස්සලා දෙවියන් වහන්සේගේ යාඥා කරපන් නිදිමත පැත්තකට දාලා. ඔයගොල්ලෝ ජේසුස් වහන්සේ පුදුම තැන් වලට ඔයගොල්ලෝ එක්කයි. හොඳයි හරි සර්. හොඳයි බයික් එකක් තියෙනවා එතන පාක් එකේ. පොඩ්ඩක් මේ බයික් එක පොඩ්ඩක් බලන්න. රයිට් හරි යයි බයික් එක බලන්න. හොඳයි අපි ඔගොල්ලෝ පාරේ වාහන දාලා ඉන්න එපා. පුළුවන් තරම් වාහන ඇතුළට දාන්න. මොකද අපේ එහා පැත්තේ ක්ලාස් උත් කරන නිසා ඒගොල්ලන්ගේ වාහන දිනවා. වාහන පුළුවන් තරම් මෙහෙට දාන්න. වාහන දාන්න ඉඩ නැත්තම් පොඩක් පාරෙන් හරි කමන්නේ ඔයගොල්ලෝ අරගෙන හරි දාලා එන්න මේ ඒගොල්ලන්ට බාධා වෙන්න දෙන්න එපා. හරිද? මොකද පාර කියන එක අපි හැමෝටම පොදු එකක් නේ. පාරේ අපි හැමෝටම පොදු එකක්. ඒක නිසා වාහන දාද්දී
පරිස්සමෙන් මේ දේ ගැන ඔයගොල්ලෝ ගොඩාක් සැලකිලිමත් වෙන්න වාහන දාන්න. රයිට් කියමු අපි ආයි. බලන්න. ඔන්න බලන්න කියනවා. එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනා එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥාවක් සුගඳ ද්‍රව්‍ය පිරුණු රන් පාත්‍ර රැගෙන බැටළුවාණන් ඉදිරියේහි මොනවද උනේ? වැටුණා. ඕගොල්ලෝ යාඥා කරද්දී වැඳ වැටෙන්නේ ඕගොල්ලෝ යටත් වෙන්නේ ස්වාමීන් වහන්සේට. හalleluya. උන්වහන්සේට තමයි යටත් වෙන්නේ. ඒක නිසා කොයි වෙලාවකවත් ඔයගොල්ලෝ යාඥා කරද්දී හිතන්න එපා අනේ මම තනිය උනේ යාඥා කරනවා. මගේ හඬ ඇහෙනවද? ඔයගොල්ලෝ දැන් ආත්මික ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න මේ යාඥාවෙන්. දෙවියන් වහන්සේගේ වචන ටිකක් කියලා යන්න එපා. මේ භෞතික ලෝකයක් තියෙනවා වගේම ආත්මික ලෝකයකුත් තියෙනවද නැද්ද? තියෙනවා. ආත්මික ලෝකෙකුත් තියෙනවා. ඔයගොල්ලෝ ආත්මික ලෝකයේ දේවල් අත්දකින්න ආස වෙන්න. හalleluya. හalleluya. බලන්න මෙතන කියන එක. ශුද්ධවන්තයන්ගේ යාඥාව නැවත සුගන්ධ ද්‍රව්‍ය පිරුණු රන් පාත්‍රද රැගෙන බැටළුවාණන් ඉදිරියේ වැඳ වැටුණා. ඒ කියන්නේ ශුද්ධවන්තයන්ගේ යාඥාව කියලා කියන්නේ සුගන්ධ ද්‍රව්‍යය. හalleluya. ඔබලගේ යාඥාව දෙවියන් වහන්සේගේ සුවඳ. ආමේන්. ඔබලගේ යාඥාව දෙවියන් වහන්සේගේ සුවඳ. ඔබලගේ යාඥාව දෙවියන් වහන්සේට සිහිරි සුවඳ. ඔබ දැනගන්න දෙවියන් වහන්සේගේ ස්ථානයේ හිට ගන්න ඇවිල්ලා. දෙවියන් වහන්සේගේ ස්ථානයේ හොඳට මතක තියාගන්න අපිට ඕන විදිහට දෙවියන් වහන්සේව පාලනය කරනවා නෙවෙයි. අපි දෙවියන් වහන්සේට ඕන විදිහට හිට ගන්න අවශ්‍යයි. හalleluya. කවදාවත් යාඥාවන් බයිබල් කියවි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණාවන් කවදාවත් ඒවා අමිහිරි දේවල් නෙමෙයි ඒවා සුවඳ දේවල් දෙවියන් වහන්සේට. හalleluya. ඔබ දන්නවද මෙතන කියනවා යාඥාව සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු මොකක්ද ඒක? යාඥාව නැමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර රැගෙන බැටළුවාණන් ඉදිරියේහි වැඳ වැටුණා. ඔබගේ යාඥාව උන්වහන්සේගේ පූජාව. හalleluya. හalleluya. ඔබගේ යාඥාව වලින් දේවල් විශ්වාස කරන්න පුළුවන්. ආමේන්. ඔබගේ කියන විශ්වාස කරන දෙවියන් වහන්සේ දේවල් වෙනස් කරන්න පුළුවන් කියන්නේ. ඔබගේ දේවල් වෙනස් කරන්න පුළුවන් කියන යාඥාව. පටන් ගන්න යාඥාවෙන් දේවල් වෙනස් කරන්න. හැමතිස්සෙම කියනවා වගේ යාඥාව කියන එක ඔයගොල්ලෝ මිස් කරගන්න එපා. අන්භාෂාවෙන් යාඥා කරන එක, අන්භාෂාවෙන් කතාව, වැඩහත්කාරකම් මේවා අත්හැර ගන්න එපා. ගොඩාක් වෙලාවට මිනිස්සුන්ගේ ජීවිත ව්‍යාකූල වෙන්නේ ඇයි දන්නවද? ඒ අය ආත්මික දේවල් මගහැරෙන නිසා. හිතවාගේ ජීවිතේ ව්‍යාකූල වෙන්නේ ඒකයි. ඔවුන් ආත්මික කාරණා මගහැරලා ඔවුන් ව්‍යාකූල වෙනවා. අපි ඊට පස්සේ කියමු 2 ලේකම් 7:17. 2 ලේකම් 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. 2 ලේකම් 7:17. ඉතින් නුඹේ පිය වූ දාවිත් හැසිරුණාක් මෙන් නුඹ මා ඉදිරියේ හැසිරෙමින් මා විසින් 2 ලේකම් 7:14. මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත් වී යාඥා කර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නේ. හalleluya. බලන්න මාගේ නාමය දරන
මාගේ සෙනග යටත්ති යාඥා කර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් බලන්න බයිබලයේ අපිට පෙන්නන දේ දෙක ලේකම් 7:14 අපි කියමු දැන් 7:11 ඉඳලාට මෙසේ සාලමෝන් ස්වාමින් වහන්සේගේ ගෘහයද රජුගේ ගෘහයද නිම කළේය. ස්වාමින් වහන්සේගේ ගෘහයේ තමාගේ ගෘහයේ කරන්ත සාලමෝන්ගේ සිතට ආසියල්ලත් ඉෂ්ට කළේය. එවිට ස්වාමින් වහන්සේ රාත්‍රියේ සාලමෝන්ට පෙනී කතා කොට මම නුඹේ යාඥාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරා ගතිමි. බලන්න මෙතන කියන්නේ මම ඔයාගේ යාඥාව අහලා සාලමෝන්ට කියනවා 12 වෙනි පදයේ එවිට ස්වාමීන් වහන්සේ රාත්‍රියේ සාලමෝන්ට පෙනී කතා කළා. ස්වාමීන් වහන්සේ සාලමෝන්ට පෙනීලා කතා කරාලු. ඔයගොල්ලෝ බයිබලේ එහෙම තියෙන්නේ? බයිබලේ බලන්න ෆෝන් එක නම් ෆෝන් එක බලන්න, ටැබ් එක නම් ටැබ් එක බලන්න. බයිබලේ දිනනවා නම් බයිබලේ බලන්න. හරිද? බලන්න මොකක්ද කියන්නේ? බලන්න මේ දේවල් ලම්බෝ ඒවා තමයි අපිව පෝම් කරන දේවල්. මෙසේ සාලම ස්වාමීන් වහන්සේගේ ගෘහයද රජුගේ ගෘහයද නිම කළේය. ස්වාමීන් වහන්සේගේ ගෘහේ තමාගේ ගෘහේ කරන්ට සාලමෝන්ගේ සිතට ආසියල්ල ඉෂ්ට කළේය. එවිට ස්වාමීන් වහන්සේ රාත්‍රියේ සාලමෝන්ට පෙනී කතා කළා. හාලෙලූයා. රාත්‍රී කාලයේදී ස්වාමීන් වහන්සේ සාලමෝන්ට පෙනීලා කතා කරාලු. ඒ කියන්නේ නිකන් කතා කරා කියලාද කියන්නේ? අනේ ඔයගොල්ලෝ කොට උත්තර දෙන්නකෝ මට. නිකන් පය වෙලා වගේ, නිකන් මොනවා වෙලා වගේ, නිකන් මොකක් හරි මොනවල් වලට වෙලා වගේ. එතන කවුරුත් එහෙම නැහැ නේ. අමුතු විශේෂ නැහැ. එහෙම කවුරුත් නැහැ. සාලමෝන් ස්වාමීන් වහන්සේ පෙනිලා කතා කරා. ඉතින් චුට්ටක් ඔයගොල්ලෝ ආසනෙක රාත්‍රී කාලේදී දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔයගලන්ට පෙනිලා කතා කරනවා. හුරු වෙන්න දෙවියන් වහන්සේගේ කාරණාවකට. මයින්ඩ් එක හුරු කරගන්න. කිතුරුකම කියන එක බෝරින් නෙවෙයි. සමහරට මිනිස්සු හිතයි අපි මෙච්චර කෑ ගහනවා මේ නිරාහාර වෙනවා යාඥා කරනවා දේවයන් දා ගන්නවා සුභාරංචි කියන්නේ කියනවා ආත්ම දිනා ගන්න කියන්නේ කියනවා මොකද්ද මේ මුන්ට තියෙන පිස්සුව උගල දාන්න අපිට තියෙන පිස්සුව මේක ජීවමාන දෙවි කෙනෙක්ව පොළවේ ඉඳලා මිනිස්සු අත්දකින්නවා හalleluya හිතන්න ඔයගොල්ලෝ මාස ගානක් මෙහෙම කැපෙලා බලන්න දෙවියන් වහන්සේ කොහොමද ඔයගොල්ලෝ ලඟ වෙන විදිය කියලා ඕගොල්ලෝ කාමරේට ගිහලා දන ගහපුවා කාමරේට යන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ බස් එකේ යද්දී ඇස් දෙක වහගෙන ස්වාමිනී කියන්නේ විතරයි ඕනේ. හalleluya. ඕගොල්ලන්ට තේරෙන්නේ දෙවියන් වහන්සේ ඕගොල්ලොත් එක්ක කතා කරන්න යනවා. ඕ එනවා. හalleluya. ඕගොල්ලෝ අත්ුස්සන්ගින්දී ඕගොල්ලන්ට අත්ිස් වෙනවා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ යාඥා කරද්දී ඕගොල්ලන්ට තේරෙන්නේ දෙවියන් වහන්සේ ඕගොල්ලන්ව ආත්මෙන් උස්සගෙන යනවා. මේ අත්දැකීම් වලට ඕගොල්ලෝ එන්න මේ වලට එන්න බෑ මම අර හැමදේම කියනවා වගේ අර විනාඩි 2 3 යාඥාවන් වලට. තේරුණාද? මේ එහෙම එන්න බෑ. විනාඩි 2 3 යාඥාවන් වලට. තප්පර 10 12 යාඥා කර උදේට නැගිටලා කබ කඩ කරන යාඥාවට මේවට මේ කබ කඩ කරත් දෙවියන් වහන්සේ තුන. ඔබ හිත හදාගෙන ඊයෝ මගේ දවස බාරගත්තා. අතිශය. ඔබ දන්නවද මේ ආඥා කරන්න එපා. ඒවා නතර කරන්න. මම ඔයගලන්ට කියනවා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඔයගලන්ට බාධා කරන හැම දෙයකින්ම අයින් වෙලා යන්න. හැම දෙයකින්ම. ඔයගොල්ලෝ රැකියාවක් කරත් ඒක දෙවියන් වහන්සේට ලඟ වෙන්න බාධායි නම් අදම අස්සිම කියලා අයින් වෙන්න. ඔයගොල්ලෝ යාළු මිත්‍රයෝ ඔයගොල්ලෝ ගෙවල් වල ඇසුරු කරනවා නම් ඒ සම්බන්ධතාවයෙන් අයින් වෙන්න. මම කියන්නේ ඒගොල්ලෝම දාලා කොහෙන්ද දුර යට යන්න කියනවා නෙවෙයි. පුළුවන් තරම් පිටින් බලන්න. ඔයගොල්ලෝගේ රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි දේව රාජ්‍යයක ඔයගොල්ලෝ ළඟට දෙවියන් වහන්සේට එක ළඟට බාධායි නම් ඔයගොල්ලෝ
මොකද හේතුව දෙවියන් වහන්සේට තියෙන සම්බන්ධතාවය කියන්නේ මේ ඉරිද පල්ලියයිලා හාලෙලූයා 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 දැන් හරි හාලෙලූයා 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 මෙතන කවුරු හරි වැටුනොත් ඒක දිහා බලන්න අම්බෝ ඉරියක් අම්බෝ මහ සෝනාද කලු කුමාරයා ලෙඩ සුව වුණා හරි ඔබට දැනද මේ වලින් නෙමෙයි සතුටු වෙන්න ඕනේ අපි දෙවියන් වහන්සේට ධම්මලා උන්වහන්සේ පහකින් දැනෙන්න හාලෙලූයා මම දෙවියන් වහන්සේ වත් එක්කලා මෙතන ඇවිල්ලා දේවල් කරයි ඕගොල්ලෝ අත්දකින්න නැත්තම් හිතට චුට්ටක් දෙවියන් වහන්සේ අත්දකින්න ආසයි බලන්න සාලමොන් දෙවියන් වහන්සේ අත්දකින්න විදිය කියන් චුට්ටක් ආයේ මට ඒක හරි ආසයි 12 කියන්නේ එවිට ස්වාමීන් වහන්සේ රාත්‍රියේ සාලමොන්ට පෙනී කතා කොට මම නුඹේ යාඥාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරා ගතිමි. ඔයාගේ හඬහලා සාලමොන් මම මේ ගෘහය මම මේක මේ මෙතන කියන්නේ මොකද? මම මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරගත්තා. හඬ අහලා ඉඩම පූජා එක පූජාවක් කරන එක මම ගත්තා. මෙතන තමයි අපේ දේශනාව පටන් ගන්න තැන. යාඥාවහලා පූජාවක් කරලා හalleluya හalleluya යාඥාවහලා පූජාවක් කරලා ගත්තා. ඔයගොල්ලෝ කී දෙනෙක් ඇසිද? ඔයගොල්ලන්ගේ දේවල් දෙවියන් වහන්සේගේ දේවල් බවට පත් වෙනවාද? හalleluya ඔබගේ දේවල් දෙවියන් වහන්සේගේ දේවල්. දන්නවද? ඔයගොල්ලෝ ළඟ තියෙන කිසිම දෙයක් උෂාන් පොඩි තරන්නේ. දන්නවද? වත් දෙන්න. ඒක දෙන්න. right. මේ ෆෝන් එක කාගේද? එහෙම කරන්න එපා නම කාගේ මොකද? උෂාන්ගේ ෆෝන් එක. දැන් මේක උෂාන්ගේ ෆෝන් එකනේ. ඔයගොල්ලෝ දන්නවද? මෙයාට පුළුවන් මේ ෆෝන් එක දෙවියන් වහන්සේගේ ෆෝන් එක බවට පත් කරන්න. හalleluya. ඔව්. ඔයගොල්ලෝ දන්නවද? මෝසෙස්ට මොකද කිව්වේ? සැන් කියන්නේ බා හරියට කියන්න. මොකද මෝසෙස් තිබ්බේ? සැරයටිය. ඔයගොල්ලෝ දන්නවද මෝසෙස්ගේ සැරයටිය ඉස්සෙල්ලාම මෝසෙස්ගේ සැරයටිය. ඊට පස්සේ ඒ සැරයටිය කාගේ සැරයටිය බවට පත් කළේ? කාගේද? දෙවියන් වහන්සේගේ සැරයටිය බවට. දන්නවද? මෙයාට පුළුවන් මේ ෆෝන් එකෙන් මේ ෆෝන් එක උෂා දෙවියන් වහන්සේගේ ෆෝන් එක වුණොත් බලන්නද මොසෙස් සැරයටිය මොනවද කරේ? මොනවද කරේ? වාඩ පුළුවන් මේ කාරණා ගිහිල්ලා අයියාගේ වොනට් එකට ගහලා මේ වොනට් එක මගේ වොනට් එක වාඩ පුළුවන් මොකක් හරි ආස කරන දෙයකට ගහලා ඔයාගේ වඩපත් කරගන්න. ඔයගොල්ලෝ දන්නවද අපි ළඟ තියෙන දේවල් ඔක්කොම දෙවියන් වහන්සේගේ දේවල් වලට අපි මාරු කරගන්න අවශ්‍යයි. හරිද? අයියා යාර දැන්ටම දීලා ඉවරයි වලට. right. අපි අද කොට අනේක කොට කායි බලකොට. එවිට ස්වාමීන් වහන්සේ රාත්‍රියේ සාලමොන්ට පෙනී කතා කොට මම නුඹේ යාඥාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරා ගතිමි. මම ඉඩම පූජා ගෘහයක් කොට ඒක මොකද කරේ? ගෘහයක් කොට මම තෝරගත්තා. ඊට පස්සේ වැසි නොවසින ලෙස මම අහස වසන්නේ නම් නොහොත් රට පාලු කිරීමට පළගැඩියන්ට අණ කරන්නේ නම් නොහොත් මාගේ සෙනග අතරට වසංගතයේ එවන්නේ නම් මගේ නාමය දරන මගේ සෙනග යටත් වී යාඥා කර මාගේ මූණ සොයා තමුන්ගේ නපුරු මාර්ගය අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නේ. හalleluya. බලන්න මාගේ නාමය දරන මගේ සෙනග යටත් වී ඔබලා යටත් වී සෙනග යටත් වෙන්න අවශ්‍යයි. සාලමොන් කියන්නේ රජ කෙනෙක්. ඔබ දන්නවා සාලමොන්ගේ වස්තුව ගැන ඔබලා හොයලා බලන්න. එයාට තිබුණු මොනවාද වාහන එයාට තිබුණු
දේපල සාරවත් බයිබලෙ ඉදු බලවත් කෙනෙක්. හැබැයි එයා කියනවා මාගේ නාමය දරන මාගේ සෙනඟ මොනවද? යටත් වී යාඥා කර. ඔබ දන්නවද ඕගොල්ලන්ගේ යටත් වීම තුළ ඕගොල්ලන්ට ලොකු දේවල් කරන්න පුළුවන්. හරිද? යාඥා කර මාගේ මෝන සොයා සමුගේ නපුරු මාර්ග අතහැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට දේශය සුව කරනවා. ඒ කියන්නේ දේශය නැවත හදනවා, නැවත පිළිසකර කරනවා. මෙතන එන්නේ අන්න එහෙම වචන. නැවත අලුත් එළියා කරනවා. දේශය යටත් වී යාඥා කළොත් පිළිසකර කරනවා, හදනවා, ගොඩනගනවා. හිතන්න චුට්ටක්. ඕගොල්ලෝ ළඟ තියෙන ඕනම දෙයක් ඕගොල්ලෝ යටත් කරොත් දෙවියන් වහන්සේට ඒක දෙවියන් වහන්සේගේ බවට පත් වෙනවාමයි. හාලෙලූයා! හාලෙලූයා! යටත් වුණොත් මම ඒක කිව්වේ යටත් වෙන්න දෙවියන් වහන්සේට. ඔබලන්ට වැදගත් දේව දරුවනේ ආත්මික නියමයන් මම මෙහෙම කියන්නම්. කෙනෙක් ආත්මික නියමයන් පාවිච්චි කරලා හරි වැඩ කරන්න පුරුදු වුණොත් කෙනෙක් භෞතික නියමයන් පාවිච්චි කරලා අවුරුදු 10කින් යන ඉලක්කයකට ඕගොල්ලන්ට පුළුවන් අවුරුද්දකින් දෙකකින් යන්න. හාලෙලූයා! දැන් සමහරක් අය ඉන්නවා ඒගොල්ලෝ භෞතික නියමයන් පාවිච්චි කරනවා. කිතුමෝ භෞතික නියමයන් පාවිච්චි කරනවා. හරිද? ඒගොල්ලෝ භෞතික දේවල් කර ඉන්නවා. ඒගොල්ලන්ගේ රැකියාවේ, ව්‍යාපාරයේ, ගේ ඇතුලේ ඒගොල්ලන්ගේ ජීවිතවල ඒගොල්ලෝ යමක් ගන්නවා නම් මේ හැම දෙයක්ම ඒගොල්ලෝ භෞතිකව දේවල් කරනවා. හැබැයි ඒගොල්ලෝ ආත්මික දේවල් කරන්නේ නැහැ. ඔක්කොම ආත්මික දේවල් කරලා භෞතික දේවල් කරනවට වඩා භෞතික දේවල් කරලා සාර්ථක වෙනවට වඩා ඔයගලන්ට ආත්මික දේවල් කරලා ඉක්මනින් දේවල් කරගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? ආත්මික නියමයන් ඉගෙන ගන්න. ඇක්ටිව් කරන දේවල්. හාලෙලූයා. හාලෙලූයා. ඒ ආත්මික දේවල් ක්‍රියා කරවන්න ඉගෙන ගන්න. ඒ කොහොමද කරන්නේ? අන්භාෂාවෙන් කතා කරලා, වචනේ ප්‍රකාශ කරලා, දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ කාලය ගත කරලා ඔයගොල්ලන්ට දොරටු විවෘත කරගන්න පුළුවන්. හාලෙලූයා. ආස වෙන මේ දේවල් වලට. ආස වෙන්න. ඔයගොල්ලෝ ආස වෙන ආත්මික දේවල් වලට ගොඩක් ආස වෙන්න. කෙනෙක් භෞතිකව සමහරට ඔයගොල්ලන්ගේ යාළුවෝ ඇති මිත්‍රයෝ ලෝකයේ ඒගොල්ලෝ ජීවිතේ සාර්ථක කරගන්න එක එක දේවල් දහලනවා ඇති, පොරබදින්න ඇති, නිදි මරනවා ඇති, කෑ ගහනවා ඇති, අරවා කරනවා ඇති, මේවා කරනවා ඇති. ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ ආත්මික නියමයක් නම් පාවිච්චි කරන්නේ එයා නිදි මරාගෙන අවුරුදු ගණන් වෙහෙසිලා කරන දේ ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා දවසට පැය කිහිපයක් වැඩ කරලා එයාට වඩා ඉස්සරහට යන්න. හේතුව ඕගොල්ලෝ ක්‍රියාත්මක කරා ආත්මික ලෝකේ නීති. ආමෙන්. ආත්මික ලෝකේ ඔයගලන්ට ඇරෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට දේව වචනය ඔයගලන්ට අවශ්‍යයි. හාලෙලූයා. ඔයගලන්ට ආත්මික ලෝකේ අරගන්න දේවල් උගන්වන තැන තමයි කිතුණු සභාව කියන්නේ. ඒව උගන්වන තැන් මේ වෙන කොහෙවත් නැහැ. හාලෙලූයා. ඔයගලන්ට පුළුවන් එක හදා ගන්න ජිම් යන්න. ගිහිල්ලා මෙහෙන් යකඩ කෑල්ලක් පන්න ගන්න පුළුවන්. අර යකඩ කෑල්ලක් මෙහෙන් පන්න ගන්න පුළුවන්. ඊට පස්සේ අයෝම පුරුෂයා වගේ හිට ගන්න පුළුවන්. ඔව්. හැබැයි ජීවිතේ අභියෝගයක් ආපු ගමන් මම යනවා කෝච්චියට මෙතන මම පයින්නවා ගඟට. මට දැන් ජීවිතේ පහ වෙලා. ඇයි ඒ? ඇඟ හයිය තිබුණාට වැඩක් නැහැ. අභ්‍යන්තරය. යන්නේ ආත්මය. Hallelujah. Hallelujah. Right. අපි ඊළඟට කියවමු එක ලේකම් පොතේ 21 එක ලේකම් 21 දැන් අමාරක් අය මට පේනවා බයිබල් තියන අය පෙරලන්න ගොඩාක් පරක්කු වෙනවා. මම දන්නා ඒ ගොඩාක් හොඳට බයිබලේ ගෙදරදී කියවනවා. ගොඩාක් හොඳට කියවනවා. සන්තෝෂයි.
එකලේකම් 21:1 සාතන් ඊශ්‍රායල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන් කරන්න දාවිද් පෙළඹුවේය. දාවිද් යෝබෙක්වත් යේෂේ සෙනගගේ අධිපතීන්ටත් කතා කොට මා විසින් සෙනගගේ ගණන් දැනගන්නා පිණිස නුඹලා ගොස් බේර්ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන් කර ඔවුන්ගේ ගණන මා ළඟට ගෙනෙන්නායයි කීවේය. යෝවාබ් කතා කොට දැන් සිටින පමණට වඩා ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනග 100 ගුණයක් වැඩි කරන සේක්වා. ඒත් මාගේ ස්වාමියෝ රජුරුවනි, ඔවුන් සියල්ලෝම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවේද? මාගේ ස්වාමියා මේක අනකර ඊශ්‍රායල්වරුන් පිටට වරද පමුණුවන්නේ මක් නිසාදයි කීය. ඒත් යෝවාබ්ගේ වචනය නොව රජුගේ වචනය ස්ථිර විය. ඒ නිසා යෝවාබ් පිටත් වී මුළු ඊශ්‍රායල් දේශයේ ඇවිද යෙරුසලමට ඇවිත් ගණන්ගත් සෙනගගේ මුළු ගණන දාවිද්ට දුන්නේය. කඩුව පාවිච්චි කරන ඊශ්‍රායල් මිනිසයන් සියල්ලෝ 11 ලක්ෂයක්ය. කඩුව පාවිච්චි කරන යුදා මිනිසයෝ 4,70,000ක්ය. නමුත් රජුගේ වචනය යෝවාබ්ට පිළිකුල්ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන්ද බෙන්යමිවරුන්ද ඔවුන් අතරේ ගණන් කළේ නැත. දෙවියන් වහන්සේ මේ කාරණයට අපසන්න වී ඊශ්‍රායල්ට පාර දුන්සේක. දාවිද් දෙවියන් වහන්සේට කතා කොට මම මේ දේ කිරීමෙන් බොහෝ කොට පව් කළෙමි. එහෙත් දැන් ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහ කළ මැනව. මක් නිසාද මම බොහෝ අනුවන ලෙස ක්‍රියා කළෙමි කීවේය. ස්වාමීන් වහන්සේ දාවිද්ගේ දර්ශනකාරයා වූ ගාඩ්ට කතා කොට නුඹ ගොස් මම කාරණා 3ක් නුඹ ඉදිරියේ තබමි. මා විසින් නුඹට කරන පිණිස එයින් එකක් තෝරා ගනින්නයි ස්වාමින් වහන්සේ වදාළු සේක කියා. ඇති හරි. බලන්න 21:1 පටන් ගන්නවා. සාතන් ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන් කරන්න සාතන්ගේ මොනවද කරා කියන්නේ? සමහර දාවිද්ගේ සිත පෙළඹෙව්වා. ඔබලා දන්නවද? දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට මුළු කරුණාව දීලා තිබුණා. හalleluya. හalleluya. දන්නවද බයිබලයේ කියන සාතන් ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව නැගිට ඕන් ගණන් කරන්න දාවිද්ගේ සිත පෙළඹෙව්වලු. ඒ කියන්නේ පොඩක් ඔබලා හිතන්න සාතන් පුළුවන් මිනිස්සුගේ සිත පුනබවන්න. දෙවියන් වහන්සේ එපා කිව්ව දේ කරන්න. හalleluya. දෙවියන් වහන්සේ එපා කියපු දේ ඕගොල්ලන්ට කරන්න. ඕගොල්ලන්ගේ හදවත සාතන් පුනබවනවා නම් ඕගොල්ලෝ දන්නවද? ඒ පුනබවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකර ඉඳයි. හොඳයි ඔකට ඔහොම තියෙද්දී අපි 2 සාමුවෙල් පොතට යන්න. ඔන්න බලන්න 2 සාමුවෙල් පොතේ කියන එක. 2 සාමුවෙල් 24:17 කියන්නේ. මේ දෙයමයි තමයි එතන කියන්නේ. 2 සාමුවෙල් 24:17. සාමුවෙල් 24:17 කියන්නේ. දාවිද සෙනගට පහර දෙන දූතයා දැක ස්වාමින් වහන්සේට කතා කොට මම පව් කළෙමි. අන්න බලන්න. දාවිද දැක්කා සෙනගට පහර දෙන දූතයා දැක ස්වාමින් වහන්සේට කතා කොට මම පව් කළෙමි, මම අපරාධ කළෙමි. නමුත් මේ බැටළුව ඔබම කළෝද? හalleluya. ඔබලා දැනගන්න ප්‍රදානකම් කරන අයගේ යාඥාව සහ ප්‍රදානකම් කරන අයගේ වචන හරි වැදගත් වෙනවා. ප්‍රදානකම් කරන අයගේ වචන, ප්‍රදානින්ගේ වචන. ආමෙන්. ඔබලා බලන්න මේ වචනට අහුම්කම් දෙන ඔබ දන්නා දෙවියන් වහන්සේගේ වචනේ තමයි මනුෂ්‍යම සුවපත් කරන්නේ. හalleluya. ඔබලම සුවපත් කරන්නේ මේ දේවල්. ඔව්. හොඳට හුඟක් දෙන්න මේ දේවල්. දාවිද් සෙනගට පහර දෙන දූතයා දැක්ක. ඒ කියන්නේ දාවිද් දැක්කා එයා වැරදි
දෙයක් දෙවියන් වහන්සේ එපා කියව එක. මොකද සෙනඟ ගණන් කරා දෙවියන් වහන්සේ එපා කියද්දි. ඒක කරන නිසා එයා දැක්කා දූතයා සෙනඟට ගහනවා. ඊට පස්සේ දාවිද් මොකද කරන්නේ? මම පව් කළේ. මම අපරාධ කළේ. නමුත් මේ පැටලුව කොමක් කළොත්? ඔයගොල්ලෝ දන්නවද? ප්‍රධාන කම් කරන අය දෙවියන් වහන්සේට සම්බන්ධ වෙලා ඉන්න අයගේ යාඥාව මැදහත්කාරකම හරි වැදගත් අනිත් අයට. ආමෙන්. ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ජීවිතේ ඕනම දෙයක් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ප්‍රධානකම් කරන අය. ඔයගොල්ලන්ට පුළුවන් ඕන වාතාවරණයක් වෙනස් කරගන්න. ආමෙන්. ඔයගොල්ලන් විශ්වාස කරන්න පුළුවන් කියන දෙවියන් වහන්සේට යටත් වෙන්න ඉස්සෙල්ලා. යටහත් වෙලා දෙවියන් වහන්සේට යාඥා කරන්න. තමුන්ගේ නපුරු මාර්ග අතාරින්න. නපුරු මාර්ග අතාරින්න. ඔබලා දෙවියන් වහන්සේට යටත් වෙලා නපුරු මාර්ග අතහැරියාම ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබලන්ට උදා වෙති දේශය ඒ කියන්නේ ඔබගේ ජීවිත සුවපත් වෙනවා. ආමෙන්. හalleluya. ඔබලා ප්‍රදානකම් කරන්නේ මොකද ඔබලගේ යාඥාවල් සුව දුර්මියක් වගේ දෙවියන් වහන්සේ ළඟට යනවා ඒවා. ආමෙන්. හalleluya. හalleluya. අපි ළඟට කියමු සුදු මැතිව් පොතේ 16 23 වෙනකම්. සුදු මැතිව් 16 21 ඉඳලා 23 වෙනකම්. සුදු මැතිව් 16 එවන් පටන් යේසුස් වහන්සේ තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විදිහට මරණු ලබන්නත් තුන්වෙනිදා නැගිටනු ලබන්නත් ඕනෑ බව ගෝලයන්ට ධම්මන්ට පටන් ගත්සේක. එවිට පේත්‍රස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්න පටන්ගෙන ස්වාමීනි එය ඔබ කෙරෙන් දුර වේවා. ඔබට කිසි කලකට එසේ සිද්ධ නොවන්නේ කීවේය. නමුත් උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට සාතන් මා පස්සට යවනවා. අතන දාවිද්ගේ සිත සාතන් පෙළඹෙව්වා. මොකටද? දේව සලස්මට විරුද්ධව දෙයක් කරන්න. බලන්න මෙතන ජේසුස් වහන්සේගේ ගෝලයා වෙච්ච පේත්‍රස්. ජේසුස් වහන්සේලා පේත්‍රස් කියනවා මම යනවා. මම ලියන්නන්ගේ පරිසරුන් ගැතින් මම මැරෙනවා. පේත්‍රස් මොකද කරේ? ජේසුස් වහන්සේ දෙස බලලා පේත්‍රස් කියපු දෙයක් තමයි ස්වාමීනි හරිද මොකක්ද කියන්නේ හොඳ අපි 22 බලමු. එවිට පේත්‍රස් උන්වහන්සේ කැඳවා තරවටු කොට හරිද තරවටු කරලා පටන්ගෙන ස්වාමීනි නෑ පේත්‍රස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්න පටන්ගෙන ස්වාමීනි ඒ ඔබ කෙරෙන් දුර වේවා. පේත්‍රස් ඇවිල්ලා ජේසුස් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කෙරේ දුර වේවා. ඔබ වහන්සේ මැරෙන්න බෑ. ඔබ වහන්සේ ලියන්නන්ගේ පරිසරක ගැතින් නැති වෙන්න බෑ. ජේසුස් හැරිච්ච එකම මොකද්ද කිව්වේ? කියන්නේ හැරිච්ච එකම මොකද්ද කිව්වේ? සාතන් මා පස්සට යව. ජේසුස් කිව්වා සාතන් මාව පස්සට යව. ඇයි එහෙම කිව්වේ? දැන් සාතන් කියලා කිව්වේ කාටද? පේත්‍රස්ටද නැත්නම් සාතන්ටද? කාටද? පේත්‍රස්ට. ඇයි ජේසු පොළවට ආවේ නිකන් හරි ජේසුස් වහන්සේ කිව්වා පේත්‍රස් ඕ පේත්‍රස් ඔයා කියන දේ හරි මාව ලියන්නන්ගේ පරිසරුන්ට එහෙම හවුවෙන්න බෑ මම එහෙම මැරෙන්නේ නෑ මාව එහෙම නැති කරන්න බෑ කියලා සමහර ජේසුස් වහන්සේගේ කාලේ තවත් දික්පෙට තිබුණා. හැබැයි ජේසු පොළවට ආවෙම මිනිස්සුන්ගේ ජීවිත අන්ධකාර රාජ්‍යයෙන් ගලවලා ආලෝකයේ රාජ්‍යෙට ගෙනියන්න මනුෂ්‍යයන්ට ගැලවීම සමාදානය දෙන්න. ජේසු පොළවට ආවේ ඒ දේ කරන්න. ජේසු ආවේ මැරෙන්නමයි. ජේසු ආවේ මැරෙන්න. දැන් මේ පියාණන් වහන්සේගේ පැය ඒ කියන්නේ පියාණන් වහන්සේගේ දැන් ටයිම් එක හරි ජේසු මැරෙන්න ටයිම් එක හරි දැන්. ඒ වෙලාවේදී මේ පේත්‍රස් උන්නේ ඇවිල්ලා කියනවා නෑ ඔයා යන්න බෑ. ඔයා ඉන්නේ. ලියන්න පරිසරු යන්න ඕනේ ඒව මොකද? අපි වගේ නම් කියයි. ආමේ. මැරෙන්නේ නෑ.
ඔයගොල්ලෝ දන්නවද සමහර තැන් තියෙනවා අපි සුභාරංචි කියන්න ගියාම අපි දන්නවා අම්බානකට කුටි කරනවා කියලා. හැබැයි අපි යනවා. ඒ වෙලාවේ අපි එතන හිත ගැනීම ආත්ම බොහෝමයකට බලපෑමක් ඇති වෙනවා. හalleluya. අපි දන්නවා මිනිස්සු අපිට විරුද්ධ වෙනවා. ඔබට දන්නවද දේව රාජ්‍යය වැඩ හොඳින්ම කරන්න බලාපොරොත්තු වෙන්න එපා. බාධා නැතුව, පීඩා නැතුව වේලාව තිබුණොත් දේව රාජ්‍යය වැඩ කරනවා. ටයිම් එක තිබුණොත් කරනවා. නැත්තම් නොකරනවා. එහෙම නෑ. ඔබට දන්නවද දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා කියන දෙවියන් වහන්සේගේ රාජ්‍යය. දෙවියන් වහන්සේගේ රාජ්‍යෙට ටයිම් එකක් කියලා එකක් නෑ. ඔය දේව රාජ්‍යේ කාලයක් නෑ. ඔයගොල්ලෝ දන්නවද? දෙවියන් වහන්සේට ටයිම් එකක් නෑ. දෙවියන් වහන්සේට ටයිම් එකක් නෑ. ආත්මිකයට ටයිම් එකක් නෑ. අපිට ඕන වෙලාවක්. ඔයගොල්ලෝ ආත්මික වෙන්න. ආගමික වෙන්න එපා. ආත්මික වෙන්න. ආගමික මිනිස්සු තමයි හalleluya කියන්නේ කොහොමද? හalleluya. ජේසුස් කියලා කියනවා. ඒ ආගමිකය. අයියේ ජේසුවත් කියන්න හොඳ නෑ. බයිබලයේ සමානක කියවන්නේ නැතුව මේක ආරක්ෂා කරන්නේ ආගමිකය. ආත්මිකය මේක කියවනවා. කියවනවා නැති කියලා බයිබලේ බලන්න පුළුවන්. පාස්ටර් අවුරුදු 10ක් මගේ බයිබලෙට මේ බාට තාම රතු පාට තියෙනවා. රතු පාට මැකිලා නැහැ. මම හරි පරිස්සමෙන් මේක පාවිච්චි කරාට උම්මා දිදී. සමානක හිතන්න බයිබලෙට උම්මා දීලා රැයක් හිතාගත්තාම යකා එන්නේ නැහැ කියලා ළඟට. බයිබලේ මේකේ තියෙන එක මේකට දාගත්තොත් තමයි ගොඩ. මේක මෙහෙම කියලා මේකට උම්මා දීලා අරන් දෙපත් ඉස්සරහට බයිබලේට හොඳ නැහැ. හැදෙන් හරි පැත්ත ළමයින්ට කියනවා. බයිබලෙට ඉස්සරහට දෙපා. ඒවා ආගමික වෙන්න. තේරුණා? ආගමික වෙන්න දෙපා. අපි ආත්මිකයි වෙන්න ඕනේ. ආමෙන්. හalleluya. පේත්‍රස් කිව්වම ජේසුස් හැරලා කියනවා සාතන් පස්සට යව. මොකද කියන්නේ? සාතන් මා පස්සට යව. නුඹ මට මොකද කියන්නේ? බාධාවක්. මැරෙන්න එපා කියපු එකට ජේසුස් කියන කතාව බලන්න. ඔයා මට බාධාවක්. පස්සට යන්න ඔයා. ඒ කියන්නේ ජේසුස් මැරෙන්නමයි යන්නේ. ඔබ දන්න ජේසුස් වහන්සේගේ ප්‍රේමය පුදුම ප්‍රේමයක්. වැඩි ඕනේ යුදාස් ගැන හිතන්න. යුදාස් පාවා දෙනවා කියලා දැනම මොකද්ද බාර දුන්නේ? යුදාස් කියන ජේසුස් වහන්සේගේ මොන තනතුරද දරපු කෙනාද? මොන තනතුරද? යුදාස් තමයි බාණ්ඩාගාරේ හිටියේ. පාවා දෙනවා කියලා දැන සාමාන්‍යයෙන් අපි සල්ලි අංශේ බාර දෙනවා අවිශ්වාස මිනිස්සුෙකුට. දෙනවද? නෑ. ජේසුස් මොකද කරේ? ගෝල 12 දෙනාගෙන් එයා පාවා දෙන කෙනාම ගත්තා. එයාට බාණ්ඩාගාරේ දුන්නා. කරා යන්න. දැන් ඔයගොල්ලෝ හිතනවද ජේසුස් වහන්සේට තේරෙන්නේ නැහැ කියලා මෙන්න මාව පාවා දෙනවා කියලා? දන්නේ නැහැ කියලා. ජේසුස් දන්නවා. ඇයි ඒ දුන්නේ? ජේසුස් දුන්නා ඒ ජේසුස් කියන ප්‍රේමය නිසා. හalleluya. එහෙම තමයි අපේ ජේසුස්ගේ හැටි. එහෙම තමයි. අන්තිම වෙලාවේදී ජේසුස් මොකද කරේ? රොටිය කඩලා දුන්නා. යුදාස් මොකද කරේ? රොටිය කෑවා. ජේසුස් කියනවා ඔයා කරන්න ඕන දේ කරන්න. අන්තිම වෙලාව වෙනකම් ජේසුස් යුදාස් බලන්න. හැබැයි යුදාස්ගේ තියෙන තෘෂ්ණාව නිසා යුදාස් අන්තිම වෙලාවේ රොටිය කඩලා දුන්නා. ඒක කෑවා. ඒ වෙලාවේ බයිබලයේ කියනවා සාතන් ආවා. ඔබ දන්නවද? දෙවියන් වහන්සේගේ දේවල්වලදී ඕගොල්ලෝ දෙවියන් වහන්සේගේ ක්‍රමයට වැඩ කරන්න පුරුදු වෙන්න. ජේසුස් එකයි පේත්‍රස් කිව්වේ සාතන් පස්සට යනවා. ඔයාව මට බාධාවක්. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණාවට නෑ මෙහෙමයි කියලා තව ඔබට කවුරු හරි කියනවා නම් හොඳට මතක තියාගන්න ඒ සාතන්ගෙන් එන වචනය. කවදාවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වැඩ කියන එකේදී ඔගොල්ලෝ යාඥාව ඔගොල්ලෝ බයිබලයේ දේ වචනය මෙනෙහි කිරීමට දෙන කාලය මේව අපරාධ කාලය නෙවෙයි. ටයිම් පාස් කිරීලක් නෙවෙයි. ඒක ඔගොල්ලෝ කරන්නේ ආයෝජනයක් හැටියට.
හාලෙලූයා. ඒක උන්ට ආයෝජනයක්. පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නේ ජේසු විරුද්ධ වෙච්ච ජේසුට විරුද්ධ පේත්‍රස් ජේසු කියනවා සාතන් වලෙන් පස්සට. ඔයා මට බාධා. හාලෙලූයා. හාලෙලූයා. අපි ඊට පස්සේ කියමු ක්‍රියා පොතේ 12 ඉඳලා මේක අන්තිම එක. ක්‍රියා 12 එකේ ඉඳලා. ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ඒ කාලය පමණේදී හෙරෝද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්නට අත දිගු කළේය. ඔහු යොහන්ගේ සහෝදරෝ යාකෝබ් කඩුවෙන් මැරුවේය. ඊට යුදෙව්වරුන් ප්‍රසන්න බව දැක ඔවුන් පේත්‍රසුත් ඇල්ලුවේය. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවසක්ය. ඔහු අල්ලා හිරගෙයි තබා පාස්කු මංගල්‍යයෙන් පසු සෙනග ඉදිරියට පිටත ගෙනෙන්නයි සිතා හේවායින් 4 දෙනෙකු බැගින් ඇති කාණ්ඩ 4කට ඔහු රැකවල් කරන්නට බාර දුන්නේය. එබැවින් පේත්‍රස් හිරගෙයි රැකවල් කරන ලද්දේය. නමුත් සභාව ඔහු දෙසා දෙවියන් වහන්සේට උදක්ම යාඥා කළාය. හෙරොද් ඔහු පිටතට ගෙනෙන්නට සිටියදාට ප්‍රථම රාත්‍රියේ පේත්‍රස් දන්වැල් දෙකකින් බඳුනු ලැබ හේවායන් 2 දෙනෙකු මැද නිදා වුණේය. රැකවල දොර ඉදිරියේ හිරගෙය රැක සිටියෝය. එවිට ස්වාමීන් වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය. ආලෝකයක් කාමරයේ බැබළුණේය. ඔහු පේත්‍රස්ගේ ඇලයට ගසා ඔහු පුබුදුවමින් ඉක්මනින් නැගිටින්න කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැලවී වැටුණෝය. දූතය ඔහුට කතා කොට ඉකටිය බැඳ වහන් දමා ගනින්නේ කීවේය. ඔහු එසේ කළේය. නුඹේ සලුව ඇගලාගෙන මා පස්සේ වරෙන්නයි ඔහුට කීවේය. හාලෙලූයා. බලන්න මෙතන මොකද කියන්නේ? ඒ කාලයේ පමණදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්න අත දිව් කළේය. ඔහු යෝහන්ගේ සහෝදරෝ යාකෝබ් කඩුවෙන් මැරුවේය. ඊට යුදෙව්වරු ප්‍රසන්න වූ බව දැක හරිද? පේත්‍රසුත් ඇල්ලුවේය. ඔයගොල්ලන්ගේ බයිබල් බලන්න. ඒ කාලයේ මුහුන් නුමුසු රොටි කන දවස්ය. ඔහු අල්ලා හිරගේ තබා පාස්කු මංගල්‍යයෙන් පසු සෙනග ඉදිරියේ පිටතට ගෙනෙන්න සිතා හේවායි 4 දෙනෙකු බැගින් ඇති කාණ්ඩ 4ක ඔහු රැකවල් කරන්නට බාර දුන්නේ. ඒ කියන්නේ පේත්‍රස් අල්ලගෙන කාණ්ඩ 4කට මෙයාම රැකවල් කරන්න බාර දෙනවා. කාවද බාර දෙන්නේ? කාවද බාර දෙන්නේ? කාවද? අයියේ කියන්න කාවද? පේත්‍රස් බාර දෙනවා. ඔගොල්ලෝ කොහොමද එක ලෝකවලට යන්න එපා. මේ ලෝකයේම ඉන්න. මෙතනම ඉන්න. හරිද? උනන්දුවේ දේවල්ට අහුම්කම් දෙන්න. පේත්‍රස් බාර දෙනවා. අනේ මේ අහිංසක මිනිස්සයාව මේ කණ්ඩායම් 4කට බාර දෙන්නේ. මොකද පේත්‍රස් පැනලයි කියලා බයටද? පැනලයි කියලා බයටද? පැනලයි කියලා බයටද බාර දෙන්නේ? එහෙනම් ඇයි බාර දෙන්නේ? දැන් නෑ කිව්වනේ ඇයි බාර දෙන්නේ? බාර දෙන්නේ මුකුත් නිසා නෙමෙයි. හෙරෝද් දැනගෙන හිටියා මුන් යාඥා කරනවා. මුන් යාඥා කරලා එකපාරට අතුරු දහනවා. හරිද? ඒක දැනගෙන හිටියා මොකද ජේසුස් වහන්සේ මේ වෙද්දි මලවුන්ගෙන් නැගිටලා ඉවරයි. පුදුම සහ ලකුණු සිද්ධ වෙනවා. මේක වෙන්නේ අලුත් දිවසුනේ. ඊට පස්සේ බලන්න වෙන දේ. හරිද? ඊට පස්සේ බාර දුන්නේ පස්වෙනි පදේ. එබැවින් පේත්‍රස් හිරගේ රැකවල් කරනවා දෙන්න. නමුත් සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් මොනවද කරේ? මොනවද කරේ? යාඥා කරා. හොඳට යාඥා කරා සභාව පේත්‍රස් වෙනුවෙන්. යාඥා කරා. ඔයගොල්ලෝ හිතනවාද අර කට්ටුක් යාඥාව කියලා? ආමේ. නෑ. මෙතන කියන්නේ උදක්ම යාඥා කරා. ඔයගොල්ලෝ දන්නවද මේ යාඥාව කියන එක හරි බලවත්. කවදාවත් යාඥා කරන්න දේව රාජ්‍යයේ දේවලුන්ට කම්මැලි වෙන්න එපා. ඕගොල්ලන්ට කවුරු හරි බාධා කරනවා නම් ඒ ඉන්නේ සාතන්. මොකද සාතන් හොඳටම දන්නවා. ඕගොල්ලන්ගේ ජයග්‍රහණය තියෙන ආත්මික දේවල් එක කියලා. හොඳටම ඌ දන්නවා කියන්නේ ඌ නියමටම දන්නවා.
සාතන් ආසයි ඕගොල්ලෝ ආගමික වෙනවට ඌ ආසනය ඕගොල්ලෝ ආත්මික වෙනවට. සාතන් කැමතිනේ ආත්මික වෙනවට. ආත්මික වෙනවට ආස නැහැ. මොකද ඌ දන්නවා. ඕගොල්ලන්ගේ යාඥා කාලය, දේව වචනේ කියවන කාලය ඕගොල්ලන්ගෙන් අඩු කරොත් ඌට ඕන දෙයක් ඕගොල්ලන්ගේ ජීවිතේට දාන්න පුළුවන් කියලා. හේතුව ඕගොල්ලෝ දෙවියන් වහන්සේගේ මහිමෙන් ඈත් වෙනවා. ඕගොල්ලෝ දෙවියන් වහන්සේගේ කරන උණුසුමින් ඉලිහෙනවා. බලන්න අතර කියන එක. සභාව දෙවියන් වහන්සේට උදක්ම යාඥා කළා. 6 වෙනි පදේ හෙරොද් ඔහු පිටතට ගෙනෙන්න සිටියදාට ප්‍රථම රාත්‍රියේ පේත්‍රස් දංගල් දෙකකින් බඳුනු ලැබ හේවායන් දෙදෙනෙකු මැද නිදා වුණේ. තංවැල් වලිනුත් පැදලා හේවාය දෙන්නෙක් මැද පේත්‍රස් තිබ්බා. මොකටද ඕගොල්ලෝ හිතනවාද හෙරොද් පේත්‍රස් පැනලා කියලා බයිට කියලා නෑ. උද්දන්නවා මුන් අදහනවා ජේසුස් වහන්සේව. ජේසුස් වහන්සේ දැන් මලවුන් නැකිලා කියලා කසුකුසුවක් යනවා. මුන් හෙට උදේ වෙද්දි නැතුව යනවා. මොකද මුන් යාඥාවුන්ගේ බරවා මුන් යාඥා කරද්දී දේව දූත වෙනවා කියලා කියනවා. දැන් මුන් ඇවිල්ලා උස්සන් යනවා. පේත්‍රස් නැත්තම් තරණ යන නිසා නෙමෙයි එහෙම කරේ. එහෙම කරලා බලන්න. හේවායෝ කණ්ඩායම් වශයෙන් තමයි පේත්‍රස් ආරක්ෂා කරා. ඔන්න බලන්න යාඥාවට වෙන දේ. කියන්නේ රැකවලු දොර ඉදිරියේ හිටගෙන රැක සිටියෝය. රැකවලු දොර ඉදිරියේ රැකගෙන හිටියා. ඊට පස්සේ එවිට ස්වාමින් වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය. ආලෝකයක් කාමරේ බැබළුණි. යාඥාවට මොකද කරේ? සභාව යාඥා කරද්දී මෙන්න දේව දූතෙක් නිදහස් වෙනවා. හිතන්න. ඕගොල්ලන්ගේ යාඥාවන් වලට දේව දූතයෝ නිදහස් වෙනවා. හalleluya. හalleluya. අද ඉඳලවත් නිදිමත කමින් අර උදේ පාන්දර නැගිටලා කට්ටුම් යාඥාව නොකර උදක්ම යාඥා කරන්න පුරුදු වෙන්න. ආත්මික දේවල් වලට උදක්ම ආස වෙන්න. ආත්මික දේවල් වලට ආස වෙන්න. ඔගොල්ලෝ සභාව උදක්ම යාඥා කරා දේව දූතයෝ දහස්නා. හalleluya. හිතන්න ඔගොල්ලන්ගේ යාඥාවල් මොන දේවල් හොලවයිද ගිහිල්ලා. සභාව කොහෙවත් තියෙන්නේ සභාවේ යාඥා කරනවා. ඒ යාඥාවට සභාවේ මොකද කරේ? දේව දූතයන්ව නිදහස් කෙරෙව්වා. හරිද? පේත්‍රස් ගිහිල්ලා බේරන්නෙත්. ඊට පස්සේ කියන්නේ ඔහු පේත්‍රස්ගේ ඇලයට ගසා ඔහු පුබුදුවමින් ඉක්මනින් නැගිටින්නයි කිව්වා. ආවා ඇලයට ගහුවා නැගිටින්න කිව්වා. හැබැයි දෙපැත්ත නිදාගෙන හිටපු උන්දල දෙන්නට හැරුණාද? නෑ දෙන්නා දෙයියා උන්දල දෙයියා කියලා කියා. ඇයි? දේව දූතයා පේත්‍රස්ට විතරක් පුද්ගලික වෙලා ප්‍රකාශ වුණා. දේව දූතයාට පුළුවන්කමක් තිබුණා අර දෙන්නට හොඳට නින්දකුත් දෙන්න. හalleluya. ඔගොල්ලෝ දන්නවද අපේ දෙවියන් වහන්සේගේ හැටි එහෙමයි. මෙහෙම දේවල් කරන දෙවියන් වහන්සේට තමයි අපි කොකම් පාන්නේ, නයි වෙන්නන්නේ. නේද? නයි යරින්නේ. මෙච්චර දේවල් කරන දෙවියන් වහන්සේට. ඔගොල්ලෝ හිතන්න පුරුදු. දෙවියන් වහන්සේ අපිත් එක්ක දෙවියන් වහන්සේ සම්බන්ධය විශාලයි දේවදරුවනි. විශාලයි. විශාලයි කියන්නේ එක විශාලයි. ඔගොල්ලෝ ආසනම් ඔගොල්ලන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේගේ ලොකු කරුණාවක් ගන්න මේ වගේ දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න. අනිත් මිනිස්සු දඟලලා අවුරුදු ගාණක් වෙහෙසලා කරගන්න දේවල් ඔගොල්ලෝ කිති කාලෙකින් ලබා ගන්නවා වෙහෙසක් නැතුව නියමයන් පාවිච්චි කරලා. ආත්මික ලෝකේ නියමයක් තියෙනවා. භෞතික ලෝකේ නියමයක් තියෙනවා. භෞතික ලෝකේ නියමයක් තියෙනවා. භෞතික ලෝකේ තමයි උගන්වන්නේ මහන්සි වෙලා වැඩ කරොත් දියුණු වෙන්න පුළුවන්. උනන්දුවෙන් වැඩ කරොත් දියුණු වෙන්න පුළුවන්. මම කියන්නේ උනන්දුව තියෙන්න ඕනේ නැහැ. අපිට උනන්දුව තියෙන්න ඕනේ. හැබැයි අපේ උනන්දුව නිෂ්ප්‍රයෝජන ලෙස වැය වෙන්න ඕනේ නැත්නම් අපි ආත්මික වෙන්න ඕනේ. දැන් හිතන්න අපි කියමු සඳුනි මානසිනවා දේවල් කරන්න උනන්දුව තියෙනවා. උද්‍යෝගයක් තියෙනවා. කැපවීමක් තියෙනවා. හැබැයි දුවන්න බෑ. මොකක් හරි එකක් කියලා අල්ල ගන්නවා. දුවන්න. හැබැයි ආයෙ නවත්තන්නේ නැහැ. යාට උනන්දු උත්සාහය ඔක්කොම තියෙනවා.
එයාගේ මහන්සිය, එයාගේ කැපවීම, එයාගේ උනන්දුව හරි ස්ථානයට එන තැන තමයි ගේන්නේ ඕගොල්ලෝ ආත්මික වුණා. ඕගොල්ලෝ ආත්මික වුණාම ඕගොල්ලන්ගේ උනන්දුව හරි තැනට ගෙනල්ලා හිටවනවා. ඒකයි මම ඔයගලන්ට කිව්වේ කෙනෙක් අවුරුදු 10ක් දඟලලා ලබා ගන්න පුළුවන් සාර්ථකත්වය ඔයගලන්ට පුළුවන් අවුරුද්දකින් අවුරුදු එකමාරකින් ලබා ගන්න. හalleluya. ඒ ඇයි ඔයගොල්ලෝ ආත්මික වෙලා සුද්ධාත්ම වහන්සේ මඟ පෙන්නීම ඔයගලන්ට තියෙනවා. දේව දූතයෝ ඔයගොල්ලෝ මේ කතා කරනවා, දේව දූතයෝ ක්‍රියා කරනවා, ඔයගලන්ව හරි විදියට මෙහෙම ගෙනියනවා. ආමෙන්. හalleluya. නැත්තම් මොකද වෙන්නේ? දේව දූතයන්ගේ හඬක් නැහැ. දේවදූතයාගේ ක්‍රියාවලියක් නැහැ, ශුද්ධාත්ම වහන්සේගේ හඬක් නැහැ. ඔබගේ ආත්මික ජීවිතේ නිවිලා ආලේපයක් මුකුත් නැහැ. ඉතින් මහන්සි වෙනවා. වෙහෙසෙනවා. ඊට පස්සේ අවුරුදු 10කින් විතර ගිහිල්ලා කියනවා මම දැන් සාර්ථකයි කියලා. නෑ. ඒ සාර්ථකත්වය අවුරුදු එකමාරකින් ගන්න තිබිච්ච සාර්ථකත්වයක්. හැබැයි අවුරුදු 10ක් මුදල් වැය කරලා, කාලය වැය කරලා, ශක්තිය නැති වෙලා ඕගොල්ලෝ නැති වෙලා. ඉතුරු ටික ඔහුගේ දන්වැල් අත්වලින් ගැලවී වැටුණා. දේව දූතයාලා දන්වැල් ටික ටක් අත්වලින් ගැලවුවා. ඊට පස්සේ දූතයා ඔහුට කතා කොට ඉගටිය බැඳ වහන් දමා ගනින්නයි කිව්වේය. දූතයා මොකද කරේ? දූතයා ඔහුට කතා කොට ඉගටිය බැඳ වහන් දමා ගනින්නයි කිව්වේ. දූතයා කිව්වා බලන්න දේව දූතයාගේ පිළිවෙල. දේව දූතයා කලබල වුණාද? කලබල වුණා නම් ජය. සත්‍යදන්න දෙපා බං ඉගටි බැඳින්න මුකුත් කරන්න එපා ඔය. මොන එකකින් ඉතින් පරියන්න ගැහැර දෙන්නලා. දේව දූතයා පිළිවෙලයි. බලන්න දේව දූතයා මොකද කිසි කලබලයක් නැහැ. මොකද කිව්වේ? ඒක චතු වෙලි කියන්නේ. දූතයා ඔහුට කතා කොට ඉගටිය බැඳ වහන් දමා ගනින්නයි කිව්වේ. ඉගටිය බැඳගන්න සාමාන්‍ය පිටාට දැන් මෙයා හිර කරගෙන කොයි හරි ගියේ නැතිස්ත ඔයා යනවා බේර ගන්න. මෙයා ඔයා කියනවාද චරණි කන්දරේට සරපු දෙක දානවා බෑග් එකක් අරන් එන්න. එහෙම කියනවාද? බොරෙන් බම්මෙන් නෙවෙයි යන්න. මොකද සරපු බෑග් එක කියනවා මේ වෙලාවේ. අරුන් ටික කයිව ඇහැරෙනවා. දූතයා අපි වගේ නෙමෙයි. දූතයා පිළිවෙලයි. දූතයා දන්නවා මේගොල්ලෝ හැරෙන්නේ මම ඒගොල්ලන්ට දොයිය බබා දොයිය කියලා කියනවා. හරිද? ඔයා පාඩුවක් කරගන්න ඕනේ නෑනේ. මොකද්ද කියන්නේ ආයි කියන්නේ ඒක? ඉගටිය බැඳ වහන් දමා ගනින්නයි කිව්වේ. ඉගටිය බැඳ ගන්න. පෙරපු දෙකක් දාගන්න. දාගෙන ඊට පස්සේ ඔව් එසේ කළේ. දේව දූතයාගෙන් ප්‍රශ්න අහන්නත් ඔයගලන්ට අයිතියක් නෑ. දැන් මෙයා පේත්‍රස් නම් පප් දූතයාට නැග. එහෙම කොහොමද? මේව දාගන්න බෑ අපි ඉක්මනට දුවමු. අයියේ දුවමු ඉක්මනට. නෑ ඊට පස්සේ නුඹේ සලුව ඇඟලාගෙන මා පස්සේ වරෙන් නැයි ඔහුට කිව්වේ. සලුවත් ඇඳගෙන ඊට පස්සේ මා පස්සේ වරෙන් නැයි ඔහුට කිව්වේය. මගේ පස්සේ ගියා. හalleluya. මොකද කරේ නෑ. ඔක්කොම දාගන්න. පායන මාව ෆලෝ කරා. මගේ පස්සේ ගියා. ඊට පස්සේ ඔහු පිටත්ව ඔහු පස්සෙන් ගියේය. ඔහු පස්සේ ගියා. ඊට පස්සේ දූතයා විසින් කරන ලද දේ ඇත්තක් බව ඔහු නොදැන තමා දර්ශනයක් දකින්නේ යයි සිතුවේ. පේත්‍රස් හිතුවා මේ දර්ශනයක් මේ දකින්නේ කියලා. ඊට පස්සේ ඔවුන් පළවෙනි දෙවෙනි මුරබලවල් පසුකොට නුවරට යන යකඩ දොරටුව ළඟට ගිය කල ඒක ඔවුන්ට ඉබේම ඇරුණේය. යකඩ දොරවල් මොනවද උනා කියලා කියන්නේ? ඉබේ ඇරුණා. ඒ කියන්නේ මෙහෙම යද්දී පොළොව ටක්කලා නෙන්නවා. හොඳට මතකනේ පරණ කිවිසෝනේ මේ අලුත් කිවිසුම හොඳේ. දොරවල් ඉබේ ඇරුණා. යකඩ දොරවල්. හිතන්න මේ විදියට ඔයගොල්ලෝ දෙවියන්සට සම්බන්ධ වුණා නම් ඔයගොල්ලන්ගේ ව්‍යාපාර වලට දොරවල් කියනවා කොහොම ඇරෙයිද? ඔයගොල්ලන්ගේ අනාගතයේ දොරවල් කියනවා කොහොම ඇරෙයිද? හිතන්න දේව දූතයන්ව ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න. එහෙම ආකර්ෂණය කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට දොරටු කියනවා කොහොම ඇරෙයිද? හරි.
කොහොම හැරෙයිද? හිතන්න. ඕගොල්ලන්ට ඉස්සරහට යන්න බැරුව ඕගොල්ලන්ගේ පාද අල්ලලා වගේ තියෙන දඟල් කොහොම ගැලවෙයිද? ඒව ගැලවෙනවා ආත්මික නීති ක්‍රියාත්මක කරන්න ඉගෙන ගන්න. ඉගෙන ගන්න ආත්මික දේවල් කරන්න. වැයලින් ආත්මික දේවල් කරන්න. අනුශාසන දේව වචනේ මෙනෙහි කිරීම කරන්න. මේ වගේ තමයි ඊට පස්සේ ඔගොල්ලෝ හිතන්න එපා මෙතන පේත්‍රස් ඉර වෙලා හිටියේ. පේත්‍රස් වෙන ප්‍රශ්නකින් කියනවා දේවදූතයා ඒත් ඒ වගේ ක්‍රියා කරන්නේ. දේවදූතයා පත් ඉන්නවට පස්සේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි ගිය ගමන් ඊට පස්සේ තුනේ ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසුකල කෙනෙහිම දේවදූතයා ඔහුගෙන් අහක්ව ගියේය. හරි තැනට පේත්‍රස්ව ගෙනල්ලා හිටෙව්වා. දේවදූතයා අපි වගේ නෙමෙයි පිළිවෙලයි. ඔක්කොම ටික ගන්න එපා. මොකද සරුවෙන්වත් පාඩු වෙන්න පේත්‍රස්ක තිබ්බද? නෑ. සරුව ගානකට තමයි පේත්‍රස්. ඒ කියන්නේ පේත්‍රස්ට පොඩි දෙයක්වත් පාඩු කරේ නෑ. හිතන්න චුට්ටක්. ඕගොල්ලන්ගේ අනාගතේ කිසි දෙයක් ඕගොල්ලන්ට පාඩු වෙන්න දෙන්නේ නෑ. ඕගොල්ලෝ මේ විදිහට නම් ආත්මික දේවල් කරන්නේ. ඕගොල්ලන්ගේ එක ඇල්පෙනිත්තක්වත් එක දෙයක්වත් දේවදූතයා පාඩු වෙන්න දෙන්නේ නෑ. දේවදූතයා කියයි එන්න මගේ පස්සෙන් ෆලෝ කරන්න මාව. හරි තැනට ඕගොල්ලන්ව ගෙනාවට පස්සේ දේවදූතයා මිස් වුණා. ඇයි ඒ? දේවදූතයා දන්නවා මෙතනින් එහාට යන්න පුළුවන්. ඊට පස්සේ පේත්‍රස් සීලව කතා කොට ස්වාමින් වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනගගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදු බව දැන් සැබවින් දනිමි කීවේය. ඔහු ඒ ගැන කල්පනා කොට මාක් නම්ලත් යොහන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේය. එහි බොහෝ දෙනෙක් රැස්ව යාඥා කරමින් සිටියෝය. පේත්‍රස් ඒ ඔක්කොම අය පේත්‍රස් වෙන යාඥා කරනවා. ස්වාමීනි පේත්‍රස් බේරන්න පේත්‍රස් බේරගන්න කියලා. ඊට පස්සේ ඔහු පිටදොරට තට්ටු කළ විට රොදා නම් තරුණියේ බලන්න ආවාය. එක්කෙනෙක් තට්ටු කරනවා. රොදාකින් තරුණියක් කියලා බලනවා. ඊට පස්සේ ඈ පේත්‍රස්ගේ කටහඬ හැදින ප්‍රීතිය නිසා දොර නෑර ඇතුළටම දිව ගොස් පේත්‍රස් දොරටුව ළඟ සිටින බව කීවාය. කට්ටියට කියලා කියනවා පේත්‍රස් දැක්කා රොදා දුවලා කියලා කට්ටියට පේත්‍රස් ඇවිල්ලා. ප්‍රීතිය නිසා දොර ඇරියෙත් නෑ. අන්න දැක්කද මිනිස්සු වැඩ කරන විදියයි දේවදූතයා වැඩ කරන විදියයි. ඊට පස්සේ නුඹට ඔල්මාදියයි ඔව් කීවෝය. කට්ටියක පිස්සුද? එයා හිරේ. එයාව හිර කරන් ඉන්නේ. හේවායෝ දාලා රැකවලු දාලා හිර කරන් ඉන්නේ. නමුත් ඒ ඔහුමයයි සහතික කොට කීවාය. ඒ ඔහුගේ දූතයායයි ඔව් කීවෝය. ඔන්න බලන්න. නුඹට ඔල්මාදියයි ඔව් කීවෝය. නමුත් ඔහුමයයි සහතික කොට කීවාය. ඒ ඔහුගේ දූතයායයි ඔව් කීවෝය. කාගේ දූතයාද? කාගේ දූතයාද? පේත්‍රස්ගේ දූතයා. ඒ කියන්නේ අපි හැම කෙනෙකුටම දූතේ ඉන්නවා කියලා කියනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණා මම තනිය වුණා. මම තනියෙන් ඉන්නේ. මම තනියමයි ඔක්කොම කරන්නේ. මම තනියමයි මේ දේවල් කරන්නේ. එක්කෙක් මගේ දිහා ඇහැක් කරලා බලන්නේ. පොට්ටෙක් විතරයි බැලුවේ. කියන්නේ මම තනිය වෙලා ඉන්නේ. කාත් කවුරුත් නැහැ. නන්නත්තර වෙලා. ඒ වෙලාවට දූතෙකු නැහැ. මතක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපි හැම කෙනෙකුටම දෙවියන්වහන්සේ දූතෙක්ව තියලා තියෙනවා. ඒකයි මෙතන කියන්නේ. මොකද ඒ කියන්නේ? ඒ ඔහුගේ දූතයායයි ඔහු කිව්වෝය. ඒ කියන්නේ සම්මුතිය ඔයාලට දූතෙක් ඉන්නවා. දූතේ අපි හැමෝටම ඉන්නවා. දූතේ. ඒ දූතයා හිතන්නේ. ඕගලන්ට පුළුවන් ඒ දූතයාව ඇක්ටිවේට් කරන්නත් ඩීඇක්ටිවේට් කරන්නත්. ඒ කියන්නේ ක්‍රියා කරවන්නත් පුළුවන් ක්‍රියා නොකර ඉන්නත් පුළුවන්. ඕගොල්ලෝ මානසික වෙන්න දූතයා අයියෝ මට දෙනවද? ඕගොල්ලෝ මානසික වෙන්න දූතයාට බෑ. දූතයා වැඩ කරන්න බෑ. ඔගොල්ලෝ දන්නා දේව දූතයා වැඩ කරන්නේ අපි කියන දෙයට. අපි දේව වචන එකක දේවල් කරන්නේ නැතෝ කියම දූතයා අප්සෙට් යනවා. දූතයා බලනවා ඉරිදට නමස්කාර කරනවා. පල්ලි කියලා ගෙදර ගියාට පස්සේ එක විදිහක්. අයියෝ දූතයෝ ව්‍යාපෝල වෙනවා. දූතයා බලනවා මොකද්ද මේ කරන්නේ? හොඳට මතක
තියාගන්න ඕගොල්ලෝ හැම කෙනෙකුටම දූතයෙක් ඉන්නවා. ඕගොල්ලන්ට පුළුවන් දූතයව ක්‍රියාත්මක කරනවා. ඔව් මම දූතයව ක්‍රියාත්මක කරලා දේවල් කරලා තියෙනවා. ඔව් සමහර දේවල් කරලා තියෙනවා. ඔබලට ඕගොල්ලෝ දූතයව ක්‍රියාත්මක කරලා ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට විරුද්ධව ලියවිලා නීතිමය දේවල් පවා අහනවා. අපි ඒවා කළා තියෙනවා. සමහරක් වෙලාවට මිනිස්සු දෙන්නේ ලියුම් එක එක ආයතන වලින් දූතයෝ නිදහස් කරොත් ඒ ලියුම් එනවා ඔබට. හalleluya. අපි යාඥා වලින් එහෙම දේවල් කරලා තියෙනවා. ඔව් දූතයා ගිහිල්ලා ඒවා කරනවා. හිතන්න. ඒකයි කියන්නේ ආත්මික වෙන්න. නැත්තම් මම යාඥා කරනවා. කවුද? මම යාඥා කරනවා කවුද? මෙයා ඔසදී කරන්නේ. මුකුත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද? මෙයා වෙන්නේ ක්‍රියාත්මක වෙලා තියෙන දූතයව අපිට පුළුවන් යාඥා කරලා ඇක්ටිවේට් කරවන්න. මෙයා හරි ස්ථානයේ දෙවියන් වහන්සේ තුල හිටගෙන ඉන්නවා නම් මෙයා යා අරුබුදෙක් ඉන්නවා නම් අපිට පුළුවන් දූතයව ක්‍රියාත්මක කරවන්න. අතන යාඥා කරේ කොහොමද? තේරුම් ගන්න. ඕගලන්ට දේව දූතෙක් ඉන්නවා. හalleluya. නේද? ඔයා මේක විශ්වාස කරොත් වාගේ පවුල අද ඉඳලා දූතයව ආරක්ෂා කරනවා. ආමෙන්. මම විශ්වාස කරනවා. විශ්වාස කරන්න. දේව දූතය ආරක්ෂා කරනවා. දේව දූතය ක්‍රියාත්මක කරනවා. වැඩ කරනවා. ඔයගොල්ලෝ දන්නවා දේව දූතය කරන්නේ ඒක. ඔයගොල්ලෝ යාඥා කරන්න බලන්න දේව දූතයව දකින්න ආසයි කියලා ඔයගොල්ලන්ට පෙනෙන එක පාන්න. ඔව්. හිතන්නේ එහෙම ඔයගොල්ලන්ට පේන්නේ නැද්දි? ඔයගොල්ලෝ කොහොමද අනේ යාඥා නොකර ඉන්නේ? හැබැයි ඉතින් කියන්න එපා. දූතයා අද මට ඇලර්ට් එකක් දාන්න ඕනේ. දෙදෙනෙක් කියලා හොද. දූතයා මට අද ගමනක් යන්න ඕනේ. මං ගිහිල්ලා තියෙන්නේ ගියස් කරලා ඔක්කොම තියන්න ඕනේ. ඔබට එහෙම නෙමෙයි දේව දූතයා ඉන්නේ දෙවියන් වහන්සේ කාරණාවට ඔබලා ඉලක්ක කරලා ඔබලා කොට. හalleluya. අද ඉඳලා ගෙදර ගිහලා යාඥා කරන්න. ආත්මික වෙන්න. මානසික දේවල් විශ්වාස එපා. ඔය ටීවී බලන කාලයක් දාන්න පැත්තකට. ටීවී බලන ඒවා අර ඉන්දියන් නාට්‍ය කසිකබල් ඒවා ටික දාන්න පැත්තකට. අර ගෑණි අර මිනිහත් එක්කයි මේ ගෑණි අර මිනිහත් එක්කයි මේ මිනිහා මේ ගෑණිත් එක්කයි ළමයි පැටලිලා ගෑණි මිනිස්සු පැටලිලා කොල්ලෝ ගහනවා. දැන් කෙල්ලෝ ගහනවා කොල්ලන්ට කමුල් පාරවල්. මේවා බලන්න නතර කරන්න. මේවා ඔයගොල්ලෝ ළමයින්ට පෙන්නන්න එපා. ඊට පස්සේ ඒ ළමයි ලොකු වුණාම ඇයි දකින්නේ අරකනේ ඩෝර් ගාලා ගහනවා. ඊට පස්සේ පවුලාරෝ ඩිවෝස් ඔක්කොම. කොහෙද මේ බීජය ආවේ? කොහෙන්ද ආවේ? කවුද ගෙනාවේ? ටීවී. ඔය ටීවී බලන්නේව නතර කරන්න. හිත හදා ගන්න කියලා වැරදි දෙයක් දිහා බලන්න එපා. ඕගොල්ලන්ට මම ප්‍රශ්නයක් අහන්න මේ මට ගොඩක් අය කියලා තියෙනවා මේක. පාස්ටර් කම්මැලි කම යන්න පාස්ටරේ නාට්‍ය බලන්නේ. ඕගොල්ලෝ මේ නාට්‍ය බලන කම්මැලි කම යනවාද? ඔයගොල්ලෝ දන්නවද ඕගොල්ලෝ ඒ වගේ නාට්‍ය බලලා සතුටු වෙනවා කියලා කියන්නේ ඕගොල්ලෝ හරි ආසයි ප්‍රශ්න දිහා අරගල තියෙන ඒවා දිහා බලාගෙන ඉන්න. ඕගොල්ලෝ ආසයි අනුන්ට වැරදෙන දේවල් දිහා බලන් ඉන්න. ඇත්තට මම මේ කියන්නේ. දැන් හිතන්න මේ නාට්‍ය වල යනවාද දෙවියන් මේ වගේ ඒවා පේත්‍රස් වෙලා දේව දූතයා කියලා බේරන් එනවා. ඒව නෑ. මොකද තියෙන්නේ? මේ ගෑණි නීත්‍යානුකූල ස්වාමි පුරුෂයෙක්ටි තව මිනිහෙක් කියලා ඒකට ළමයි ඉන්නවා. දැන් ඒක කුණුහරුපරයක් නෙවෙයිද? මට උත්තර දෙන්න. කුණුහරුපරයක් නෙවෙයි. ඒක කුණුහරුපරයක්. ඒ කියන්නේ එතන ප්‍රශ්නයක්. ඕගොල්ලෝ ඒක බලන්න ආසයි කියලා කියන්නේ ඕගොල්ලෝ ආසයි තව කෙනෙක් වර්ධින එක දිහා බලාගෙන ඉන්න. ඒ වගේ වලින් සතුටු වෙන්න හදන්න එපා. ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලෝ ඉන්නේ යතුට ඔයගොල්ලෝ ප්‍රශ්න ඉල්ලලා ගෙන්න ගන්නවා. ඉල්ලලා කියනවා පවුලාර වරෙන් මගින්ද සාතන් පුක්කා දෙනවා ඔයගොල්ලෝ ඉන්නේ යතුට. හැමදාම රැයට මම එනවා. සාතන් කියනවා බලයන්කෝ පල්ලි. පල්ලි කියලා යාඥා කරපන් මිනිහා වෙන්නේ. රැයට ඒක අත බලපන්. ඒක බලලා
ආරම්භ hina වෙච්ච ගම මම එනවා ගෙදරට. ඔබ දන්නවද දේව දූතයෝ එතකොට දුවනවා. මොකද බයිබලයේ කියලා නෑ අපේ පවුල් දියුල් වෙනවා. ඔබ දන්නවද මම ඔයගලන්ට තේරුම් ගන්න කියලා දෙන්න. ආදම් සහ ඒව කියන ඒ දෙන්න පවුලක්. සාතන් මොකද කරේ? මේ පවුල කියන ඒකකයට ගැහුවද නැද්ද? ගැහුවද නැද්ද? සාතන් නිතරම ගහන්නේ පවුල කියන ඒකකයට. හිතන්න. ඒකයි පවුල් ජීවිත ගැනම නාට්‍ය හැදිලා තියෙන්නේ. බලන්න ඒත් හොද චරිත නම් කමක් නැහැ. ඊගොස් ළමයි හැමතැනම ගෑනු හැමතැනම. ඒ නාට්‍ය හරි පොෂ් විදියට හදනවා. සාතන් හරි කපටි. පොෂ් විදියට හදනවා මොනවාද? අර යනවා නාට්‍ය මට ඒ නාට්‍ය ආගෙන අම්මා මට කියනවා මොකක්ද මේ යන්නේ අර ගෑනු කෙනෙක් සාරිය අඳන් උන්නේ මොකද්ද දැක්කේ නාට්‍ය? මොකද්ද? අර ගෑනු කෙනෙක් සාරිය අඳන් උන්නේ නාට්‍ය මොකද්ද? ඒ සාරිය මැද ඔෆිස් ගිහලා ඒ සාරිය මැද නිදාගන්නේ මොකද්ද? ඒ ඔබ දන්නවද? ඒක හරි පොෂ් විදියට හදන. ඒක බලන තරුණ ළමයි ඒ වැල්ලට ආස වෙනවා. ඊට පස්සේ මහත්තයා එනවා. කෝට් එක දාගන්න වාහනේ නැගලා යනවා. ඔෆිස් එකේ වැඩ කරන එනවා. ගෙදර ආවම ඒක මැදගෙන කෑමත් කියලා ඒකම කාලා ඒකම නිදාගන්න. හැබැයි මේ මහත්තයා නෝනට බයිනවා. නෝන මහත්තයාට බයිනවා. ළමයි ඊට පස්සේ ඒවා කතා කරනවා. ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලන් දේවල් ඇතුළට වැරදි දේවල් වලට වැරදි සාතනික ක්‍රමවලට ඔයගොල්ලන් දේවල් පුරු කරනවා. ඒවා බලන් ඉන්න පොඩි ළමයි අම්මලාත් එක්ක බලන් ඉන්නවා. ඒ ළමයි ඕගලන්ගේ ඉස්සරහ පිට ඒවා කියන්නේ නැහැ. ඒ ළමයි යනවා ඉස්කෝලේට. ඔබ දන්නවද? ආකි මාර සීන්නේ නේ බන් දැන් හිට. හිට බබා හම්බෙන්නේ නේ බන්. කීය වසරද? 9 වසර 10 වසර. හිට බබා හම්බෙන්නේ නේ බන්. ඒක අම්මලට කියන්නේ නැහැ. ඒගොල්ලෝ යන්නේ කොහෙද? ඉස්කෝලේට. ඉස්කෝලේදී ඊට පස්සේ ඒක බලන පිරිමි ළමයිනු ඉන්නවද? කියනවා. ඔව් ඉතින් උඹලාගේ ඔය වගේ තමයි. ඔයගොල්ලෝ දන්නවද මේවා බලලා ළමයිගේ ජීවිත ව්‍යාකූල වුණාම ඒ ළමයි අඩු වයසේ සම්බන්ධතාවයන් වලට යනවා. ජීවිත විනාශයි. තේරුම් ගන්න මේ කියන දේවල්. දේව දූතයන් එලවන්න එපා. මේ වගේ ආත්මික ලෝකයක් ඔයගලන්ට විවෘත කරගන්න. විවෘත කරගන්න. ඕගොල්ලන් මම නිතරම කියනවා මේක අපි Facebook එකේ live දානවා. ඉරුවෙලි IT එක්කෙනාව අඩුම ගන්න වෙන නාට්‍ය ටික බලන්න. සිරසකේ IT එක්කෙනාවත් ඒ නාට්‍ය ටික බලන්නේ නැති. ඒගොල්ලෝ බලන්නේ. ඇයි ඒ? ඒගොල්ලන්ගේ මනස ඍණාත්මක දෙයකට ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒවා දාලා තියෙන්නේ ඒවට කැමති මිනිස්සුන්ට. ඕගොල්ලෝ පාළුව කාන්සිය මකා ගන්න කියලා ඒවා බලන්න. නතර කරන්න අද ඉඳලා මම මේක නිතරම කියන්නේ මන් දන්නේ ඔයගොල්ලෝ බලනවා නැද්ද මන් දන්නේ නතර කරන්න අද ඉඳලා නතර කරන්න ඒවා නතර කරන්න ඒවා ඇත්තට ඔයගොල්ලන්ගේ ගේ ඇතුලේ වෙන දවසක් එයි එදාට ඔයගොල්ලෝ නැහැ ඒක ඇත්තට පටන් ගත්තේ ඔයගොල්ලෝ ගේ ඇතුලට ගෙන්න ගත්තා හalleluya ඒවට ළමයි ගුරු වෙලා නම් ටීවී එක ගලවලා පැත්තකින් තියන්න කමක් නැහැ ටීවී එක ගලවලා පැත්තකින් තියලා වේලස්සනින් කාලා වේලස්සනින් විදා ගන්න. එතකොට මොකද ප්‍රශ්නේ යන්නේ? කෑවා යාඥා කරා දැන් ඉන්න බෑ කිචි කිචි නේ වෙලාව එනවා ඔන්න එනවා මුන්දෙන් ඉන්න ආටි බලන්න ඉන්න බෑ අද හොදම කොටස. ටීවී එක ඕෆ් කරා ඇලුවා යන් නිදාගමු කියලා නිදාගත්තා. මාසයක් දෙකක් ඕෆ් කරගෙන කොහොම වෙනවා? ඔව් හුරු වෙනවා. යාඥා කරා දැන් ඇති අපි දැන් නිදාගමු කියලා නිදාගන්න ගියා. මේවා කරන්න. කැමති නම් කරන්න. මම සභාවේ නායකයෙක් හැටියට මම ඔයගලන්ට උගන්වනවා. කිරීම ඔයගලන්ගේ අතේ තියෙන්නේ. හalleluya. අපි නැගිටලා අපි දෙවියන් වහන්සේට අපි යාඥා කරනවා. හalleluya. ස්තුති වේවා පියාණන්.